ආයිබෝන් සුබෝදෑසනක් අපි සූදානම් අදත් සියලු තොරතුරු ඔබට කියන්න 21 වෙනිදා ඉතින් ඉරිදා දවසේ පෙබරවාරි මාසේ ඉස්සර ගොඩක් තියෙනවා කියන්න පත්තර වලට ඇවිල්ලා නැති දේවලුත් තියෙනවා මේ හැම දෙයක්ම ඔබට උදෙන්ම අපි මේ ආකාරයෙන් කියන්න පත්තර මේන්තුව ආරම්භ කරන්නයි ලෑස්ති. නජිත් good morning. Good morning සමීර සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම ඔබට වාසනාවන්ත ජයග්‍රාහී ඒ වගේම නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා නිරෝගීකම උතුම් සැපත දැන් මේ දවස්වල ලෝකෙම වද විඳින වේදනා විඳින ප්‍රශ්නේ ගැටලුව කොරෝනා වසංගතය අපේ රටටත් ඒ තත්ත්වය ලෙසමයි. සමීර බොහොම ඉක්මනට මතක් කරන්න හිතුවා අපේ රටේ කොරෝනා තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම දැන් 79480ක් ආසාදිතයන් ඉන්නකොට සම්පූර්ණ සුවය ලැබලා නිවිස් බලා ගිහින් තියෙනවා 73456ක් අවාසනාවකට අපේ රටේ මරණ 435ක් සිද්ධ වෙලා තියෙනවා. ඔය අතරේ ලෝක තත්ත්වය ගත්තොත් එහෙම ලෝකයේම 11 කෝටියකට වැඩි පිරිසක් 11 කෝටි 16,6729 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙද්දී මරණ 24,71,407ක් සිද්ධ වෙලා තියෙනවා. මේ තමයි ලෝකේ තත්ත්වය. අපේ රටේ තත්ත්වය එක ගත්තාම ලෝකේ තත්ත්වය ටිකක් දරුණුයි කියලාත් හිතෙනවා. ඒ කොහොම වුණත් දැන් ලෝකේ බොහෝ රටවල් වල එන්නත සාර්ථකව පාවිච්චි කරනවා අපේ රට ඇතුළු. ඔය ඉතින් ඒ එන්නත ගැන වැඩිපුර තොරතුරු අද පත්තරවල තියෙනවා සහ ඊයේ දවසේ ආසාදිතයන් ප්‍රමාණය අඩුයි. ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. හේතු කාරණා ගණනාවක් තියෙනවා. පළවෙනි දේ තමයි අපේ ඔබේ සියලු දෙනාගේම පරිස්සම. අපි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අපිට සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන්න රටක් විදිහට ඉක්මනට අපේ සාමාන්‍ය ජීවිතයේ මේ වැඩ කටයුතු ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. වෙනද හැමදාම අපි පොතක් ගැන ඔබට මතක් කරනවා. අද පොතක් පෙන්වන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පොතක් ලියන්නත් පොතක් කරන්නත් නැත්නම් පොතක් කියවන්නත් භාෂාවක අවශ්‍යතාවය පිළිබඳව ඔබ ඕන තරම් නිදසුන් දන්නවා. නැත්නම් භාෂාව කියන දේ අනිවාර්යයි ඕනම නිර්මාණයකට. පෙබරවාරි 21 ඒ කියන්නේ අද අන්තර්ජාතික මව් භාෂා දිනය විදිහට සමරනවා. මේක ජාත්‍යන්තර පිළිගත් දිනයක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඒ ගැන ලිපියක් අද මේ සම්බන්ධයෙන් වන ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන මේ සිළුමිණ පත්තරයට ලියලා තියෙනවා සචින ඉමල්ෂා. ඉතින් මේ ලිපියේ යමක් ඔබට මේ ජීවිතයට එකතු කරන්න හිතුවා. විශේෂයෙන්ම මෙවර තේමාව ඔබට පත් වෙලා තියෙන්නේ බහුභාෂා පෝෂණය අධ්‍යාපනයට සහ සමාජයට මහඟු ප්‍රවේශයක් යන්න මෙවර තේමාව කරගෙන මේ ආකාරයෙන් අන්තර්ජාතික මව් භාෂා දිනය සමරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම ලෝක භාෂා දිනය සැප්තැම්බර් 26 තියෙන්නේ. නමුත් ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරන්නේ අද පෙබරවාරි 21. ඉතින් මේ නිමිත්තෙන් කියනවා අපි නොදන්න කතාවකුත් මේ ලිපිය තුළ ඇතුළත් වෙනවා. ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙස හැඳින්වුවත් ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනසංඛ්‍යාව පසුවන්නේ ලෝකෙ තෙවැනි ස්ථානයේ කියලා කියනවා. ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව චීන භාෂාව. එහෙම නැත්නම් මැන්ඩලින්. දෙවැනි භාෂාව බවට පත්වන්නේ ස්පාඤ්ඤ භාෂාව. දමිළ භාෂාවට 20 වන ස්ථානයේ හිමි වෙලා තියෙද්දි සිංහල භාෂාවට හිමි තැන බවට පත් වෙලා තියෙන්නේ 62 වන ස්ථානයේ. මේ ඉතා දුක්ඛිත තත්වයක් කියලාත් ලියුම්කරු කියලා තියෙනවා. අවසානයේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය කවිතා රාජරත්නම්. එතුමිය කියනවා මව් භාෂාව වෙනුවෙන් සිය හඬ මේ ආකාරයෙන් අවදි කරමින් කතන භාෂාවෙන් විතරක් මව් භාෂාව පෝෂණය කරන්න බෑ කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. මෙයට යෝජනා කරනවා මව් භාෂාව සහ දෙවන භාෂාව සෑම දරුවෙක්ම හොඳින් ඉගෙන ගන්න ඕනි. මක්නිසාදයක් මව් භාෂාව ඉතා නිවැරදිව අවබෝධ කරගත් විට අනෙත් භාෂාවලට හොඳ අත්තිවාරමක් දාගන්න පුළුවන් කියලා මේ කරුණු සියල්ලක්ම අධ්‍යයනය කරමින් මව් භාෂාවට හිමි තැන, ඒ වගේම මව් භාෂාවට අද තිබෙන තැන සමහරු කතා කරනවා ජාතිය සම්බන්ධයෙන්. සිංහල ජාතිය අපි සිංහල කියලා ආඩම්බරයෙන් කියනවා සේම භාෂාව සිංහලයි ඔබ ආඩම්බරයෙන් කිය යුතුයි. ඉතින් එහෙමනම් ඔබ භාෂාව සම්බන්ධයෙන් වඩාත් හිතලා කටයුතු කරන්න, භාෂාව හරියට ඉගෙන ගන්න කියලා මේ ලියුම්කරු අවසානයේ කියලා තියෙනවා. භාෂා දිනය ගැන මතක් කරද්දී ඔබ මේ ගැන අද හොඳින් තේරුම් අරගෙන යම් අවබෝධයක් අරගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු ප්‍රධාන ප්‍රවෘත්ති.
හොඳ දවස අපි මුලින්ම තෝරගන්න සූදානම් ඉරිදා ලංකාදීප පුවත්පත ඉරිදා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයට යලි පණ දෙන්න හදයි කියලා හවුල්කාර පක්ෂවලින් ජනපතිට ඉල්ලීමක් මේ අජන්ත කුමාර අගලකඩ ලියන පුවත ඉකුත් මහමැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය යලි සක්‍රිය කරන්නයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේ ඉකුත් බදාදා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණය කරලා තියෙනවා. ඒ අතරදී වැඩිදුර විස්තරවලට අවධානය යොමු කළොත් එහෙම ඉකුත් මහමැතිවරණයට පෙර පොදු ඡන්ද පෙරමුණේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළවුරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නමින් නව සන්ධානයක් පිහිටුවන ලැබුව අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි නායකත්වයට පත් වුණා. එම සන්ධානයේ සභාපති දුරේට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහලිකම් දුරේට පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් පත් කරගනු ලැබුවා. එම සන්ධානය මැතිවරණයෙන් පසුව රැස්වී නොමැති බැවින් සන්ධානයේ හවුල්කාර පක්ෂවල අභ්‍යන්තර සාකච්ඡාවකට ඉඩක් නොලැබුණු බව කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා. එනිසාම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය යලි සක්‍රිය කර ඒ සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් සතියකට හෝ දෙකකට වරක් පවත්වන්නයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය කළා කියලා වැඩි දුරටත් තොරතුරු අද ওই විදිහට ලංකාදීපය කියනවා. ඔව් මේ අතරේ සන්ඩේ මෝර්නිං පුවත්පතත් නජිත් වාර්තා කරන කාරණය ඉතා වැදගත්. අපි නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පත සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මේ වාර්තාව පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළා. ඒ පිළිබඳව අද සන්ඩේ මෝර්නිං මේ විදිහට කියනවා. East Presidential Commission report and SOC report on national security government turns to යහපාලන report. මේ රජය යහපාලන රජයේ වාර්තාව පිළිබඳවත් අධ්‍යයනය කරන්න සූදානමින් ඉන්නවා. කාඩිනල් රංජිත් රිජෙක්ට්ස් newly appointed committee. ඊයේ දවසේ අපි දැක්කා කාඩිනල් හිමිපාණන් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ඊයේ දවසේ මේ පිළිබඳව බොහෝ අදහස් පළ කළා. මාධ්‍ය ඔස්සේ අපි විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ඔබට ඒ පිළිබඳව තොරතුරු ගෙනාවා. උන්වහන්සේගේ ප්‍රබල චෝදනාවක් මේ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සිටින ඇතැම් පිරිස් සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු පිරිස් බවට උන්වහන්සේ චෝදනා කරනවා. ඉතින් අර විද්වත් කමිටුවක් මේ වාර්තාව නිකුත් කළා තියෙන ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් කළා. එය නැවත වරක් විමර්ශනය කරන්නට මේ විදිහට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීම පිළිබඳව උන්වහන්සේ දැඩි ලෙස විවේචනාත්මක වී දවසේ අදහස් පළ කළා. ඒ අතරේ demands unredacted presidential commission report to be made public. National Security SOC chair says recommendations by moderate Muslims. මේ වාර්තාවේ නිර්දේශයන් විශේෂම මේ මුස්ලිම් ඉස්ලාම් ආගම් පිළිබඳව මුස්ලිම් ජාතීන් පිළිබඳව මේ වාර්තාවෙන් බොහෝ තොරතුරු හෙළි කරලා තියෙනවා. Ministerial Committee awaiting translation to commence work. මේ වාර්තාව ඉංග්‍රීසි පිටපතක් විදිහට තමයි බහර දීලා තියෙන්නේ. එහි සිංහල පරිවර්තනයක් ලැබෙනකන් මේ කමිටුව වැඩ කටයුතු කරන්න බලාගෙන ඉන්නවා කියලා අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පත මේ විදිහට තොරතුරු සඳහන් කරනවා. ලහිරු පොත්මුල්ල මේ පොත ලියන්නේ the ministerial committee appointed to study the report of the presidential commission of inquiry probing the Easter Sunday attacks and the parliamentary sectoral oversight committee on national security is scheduled to meet for the first time tomorrow. හෙට දවසේ පළමු වරට මේ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස් වෙන නියමිතයි පස්වරු 3ට. ඉන් අනතුරුව ඒ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් කියලා අද සන්ඩේ මෝර්නිං පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව් ඉතින් මේ සම්බන්ධයෙන් අද සිළුමිනා තොරතුරු වාර්තා කරනවා. මේ කාරණයට අදාළව ප්‍රවෘත්තියක් වාර්තා කරමින් විශේෂයෙන්ම ඊයේ දවසේදී කටුවාපිටිය දේවස්ථානයේ කේන්ද්‍ර කරගෙන විරෝධතාවයක් පැවැත්වුණා. මෙතනට කතෝලික ජනතාව කතෝලික බැතිමතුන් සම්බන්ධ වෙලා හිටියේ. ඒ වගේම කොළඹ අගරදුගුරු හිමිපාණන් මේ ස්ථානයට සම්බන්ධ වුණා. ඔවුන් විශේෂයෙන්ම කියා සිටියේ මේ පරීක්ෂණ වාර්තාව ලබා දෙන්න කියන කාරණය කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව පැහැදිලිවම සඳහන් කළා. හැබැයි නජිත් මෙහි මේ විශේෂ කාරණේ බවට පත්වන්නේ දැන් ජොන්සන්
වික්‍රම ප්‍රනාන්දු මහත්තයාත් මෙතන ඉන්නවා මේ කමිටුව තුල. ඒ අනුව ඔවුන් අපි දැක්කා පහුගිය කාලය තුල පාර්ලිමේන්තුව තුල මේ සහ ඉන් පිටත විශාල හඬක් මේ සම්බන්ධයෙන් නගනවා. ඉතින් මෙහි සැකයක් තියාගන්න ඕනේ නැහැ. හැබැයි කාදිල් හිම්පාණන් කියනවා මේ කමිටුව පිළිගන්න බැහැ කියලා. කෙසේ නමුත් පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන්න පත් කළ මේ කොමිසමේ අවසන් වාර්තාව සහ ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වාර්තාව ඇතුළත් කරුණු මේ දෙකම අධ්‍යයනය කරන්න තමයි අදාළ අමාත්‍ය මණ්ඩල මේ කමිටුව පත් කළේ. මෙහි අපි බලමු ඉදිරි ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. ඉතින් මීට සමගාමීව අද සිළුමිණ වාර්තා කරනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පාස්කු ප්‍රහාරයේ 273කට නඩු දේශපාලඥයන් සහ පොලිස් ලොක්කන් රැසකටත් බරපතල චෝදනා කියලායි කියන්නේ. ඒ අනුව පුද්ගලයන් 359කට මරු කැඳවීමෙන් 2019 අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදා සිදු වුණ මේ අවාසනාවන්ත ප්‍රහාරය එල්ල කිරීම සහ වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වන කාරණය සම්බන්ධයෙන් සැකකරුවන් 273 දෙනෙකුට එරෙහිව කඩිනමින් නඩු පවරන්න කටයුතු කරන තියෙනවා කියලා මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය විශ්‍රාමික රියාඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයා කිව්වා. ඉතින් මේ ගැන අද වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් වන නීති කටයුතු ඉදිරියේදී ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වේවි, කෙරේවි, සිදු කෙරේවි කියන කාරණේ තමයි එතුමා කියන්නේ. අද සිළුමිණ මේ ගැන වාර්තා කරනවා. මේකත් එක්ක අද ප්‍රධානයි අපේ රටට මේ ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් මේ පාර මේ ගැන කතා කරද්දී දැන් අලුත් තවත් යෝජනාවක් අර රටවල් කිහිපය සාමූහිකව එකතු වෙලා අරගෙන එන්න සූදානමක් තියෙනවා කියලා ඊයේ දවසේදී කිව්වා. මාධ්‍ය වෙත නිකුත් කරලා තිබුණා හෙට මේ සමුළුව ආරම්භ කරන්න නියමිතයි. ඉතින් අපි උත්තර දෙන්න තියෙන්නේ 23 හෝ 24 කියන දවස් දෙකෙන් එකක. මේ අතරේ ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා තමයි අර රටවල් 6 එකතු වෙලා ඊයේ නිවේදනය කරලා තිබුණේ. ඉතින් මීට සමගාමීව ඔබට සඳහන් කරන්න පුළුවන් කාරණා ගණනාවක් තියෙනවා. අපි කොහොමද මේකට උත්තර හොයන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යතුමා කියලා තියෙනවා. මීට අමතරව අද මවබිම් වාර්තා කරනවා ජිනීවා උගලෙන් බේරෙන්න ලංකාවෙන් තුරුම්පුවක් කියලායි. ඒ අනුව ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ විදිහට අරගෙන එන්නේ මවබිම. අද වාර්තා කරනවා හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන චෝදනාවලට සම්පූර්ණ පිළිතුරු දීමටත් ඒව සනාථ කරන්න ඒ අදාළ විශේෂ ලිපිගොනුවක් ඉදිරිපත් කරන්නත් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහත්තයා සූදානමින් ඉන්නවා. ජිනීවා සමුළුවේදී විදේශ අමාත්‍යවරයාට අප රට වෙනුවෙන් කරුණු දැක්වීමට ලබා දී ඇති කාලය විනාඩි 20ක් වන අතර එම කාලය උපරිම ලෙස යොදා ගනිමින් ජිනීවා බොරු චෝදනාවලට පිළිතුරු දීමට අමාත්‍යවරයා කටයුතු කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ යම් ලෙසකින් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනි එක්ව යෝජනාවක් ඉදිරිපත් කළහොත් එම යෝජනාවට එරෙහි වීමට රටවල් රැසක් දැන්ටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින බවත් විදේශ කටයුතු ඇමතුමා දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. ඉතින් රටවල් 3ක් තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඊයේ නිකුත් කළ නිවේදනයට අනුව රටවල් 6ක් එතන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අලුත් යෝජනාවක් අරගෙන එනවලු. මේ සියල්ලකටම අර කලින් වගේ සමානුග්‍රාහකත්වය ලබා දෙන්නේ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ තමයි දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියන්නේ. අනික නජිත් මේ පාර වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමයි මේ සමුළුවට ප්‍රතිඋත්තර බඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. විනාඩි 20යි අපිට තියෙන්නේ. මේ සියල්ලක්ම විනාඩි 20 ඇතුළතදී කියන්න ඇමතුමා සූදානම් කියලායි අද මවබිම් වාර්තා කරන්නේ. අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතත් මේ තොරතුර ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා 24 වෙනිදා සමුළුව මේ විදිහට ආමන්ත්‍රණය කරන්න නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් අද්විරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා සඳහන් කරන කාරණාව එතුමන් කියනවා මේ වීඩියෝ පටයක් විදිහට කලින් පටිගත කරන ලද වීඩියෝ පටයක් විදිහට තමයි මේ එතුමන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන් මේ සමුළුව ආමන්ත්‍රණය කරන්න නියමිත වෙලා තියෙන්නේ. 46 වෙනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව දැන් මෙවර පැවැත්වෙන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඒ නිසා මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන බව අද සඳහන් කරන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට Council should pay attention to force behind accusations. Foreign Minister to address UNHRC amid resolution move on Sri Lanka. ශ්‍රී ලංකාවට එරෙහිව විශේෂම යෝජනාවලියක් ඉදිරිපත් වෙන පසුබිමක ශ්‍රී ලංකාව මෙවර සමුළුව ආමන්ත්‍රණය කරන්නට නියමිත බව අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. අපි මේ කාරණා එක්ක යන්නේ මෙතනින් එහාට වෙනම කතාවකට. අපේ සමාජය මොනතරම් මේ තරුණ පරම්පරාව බිලිගන්නා කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම තරුණ නෙමෙයි, මේක වයස් ભેදයක් නෑ. මොන්න තරම් කුඩු ඇල්ලුවත් තව අල්ලන්න තියෙනවා. කුඩු හිඟයක් ගැන පහුගිය කාලේ කතා කරා, දිගින් දිගටම අත්අඩංගුවට ගත්ත නිසා. හැබැයි එහෙම එකක් ඊට පස්සේ කතා වුණේ නෑ. ඕන තරම් ආපහු කුඩු සහ මේ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. අද අරුණ කියනවා
බැංකුවලට දාන්න බැරි හින්දා කුඩ්ඩෝ දිනකට කෝටි 3ක් වලලති කියලායි වාර්තා කරන්නේ. ඒ වගේම දවසකට කුඩු කිලෝ 3ක් අටගුණයක් කරනවා කියලත් මේ පුවතට අදාළව කියනවා. මද්‍රව්‍ය ජාවාරමුන් තමුන් දිනකට උපයන කෝටි ගණන් කෝටි 3කට ආසන්න මුදලක් බැංකුගත නොකර රහසිගත සේප්පුවල දාලා භූගතව හංගලා තියෙනවා කියලා එහෙම කරන්න පටන් අරගෙන තියෙනවා කියලා තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. ඉතින් මේ තොරතුරු ඔස්සේ විමර්ශනය කරමින් සහ මුලින්ම අපේ රටෙන් මේ මද්‍රව්‍ය නැති කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා කියලායි අද දිවයින මේ විදිහට වාර්තා කරන්නේ. අතර සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කරුණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරපු කාරණාවක් මේ හම්බන්තොට වරාය ගිවිසුම් පිළිබඳව පහුගිය යහපාලන රජයේ සමයේදී මේ ගිවිසුම ඇති කරගත්තේ. මේ ගිවිසුම අවුරුදු 99කට ඇති කරගත්ත ගිවිසුමක්. හැබැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන මේ ගිවිසුම තවත් අවුරුදු 99කට දික් කරගන්න පුළුවන් විදිහට තමයි අත්සන් තබලා තියෙන්නේ කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ලියනවා. සිරස්තලය හම්බන්තොට port 99 year lease extendable can go for another 99 years. මේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන කාරණාවක්. සුලෝචනා රාමියා මෝහන් ලියන්නේ අද සිලෝන් ටුඩේ පුවත්පතට. Foreign Affairs Minister Dinesh Gunawardena pointed out the previous government had awarded the Hambantota port to China not only a 99-year lease but also on an extension for another 99 years. මේ අවුරුදු 99කට නෙවෙයි තවත් අවුරුදු 99කට බදු දිය හැකි ආකාරයේ කිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. හැබැයි රටක් විදිහට ජාත්‍යන්තරයේ සමග අපි ස්වෛරීව කටයුතු කරන්න සූදානම්. ඒ අනුව මේ කිවිසුම අවලංගු කරන්න පුළුවන්ද, කොයි ආකාරයෙන්ද මේ පිළිබඳව සලකා බලන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරනවා කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. අද සිලෝන් ටුඩේ ඒ ගැන මේ විදිහට ලියනවා. දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය අපි ඔබට පෙන්වන්න සූදානම්. දිවයින ඒ අනුව වාර්තා කරන්නේ ඉස්ලාම් සංවිධාන 43ක් තහනම් කියලායි ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට. ඉතින් තහනම් කොට මේක තාම තහනම් කරලා නැහැ. අන්තවාදී සංවිධාන 43ක් තහනම් කිරීම කරේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අද දිවයින මේ විදිහට කියලා තියෙනවා. ඒ අනුව මේ සංවිධාන ගණනාවක් මේ පුවතට අදාළව වාර්තා කරනවා. සමස්ත ලංකා සලාෆි කවුන්සලය, ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයේට අනුබද්ධ තවත් සංවිධාන ගණනාවක් මේ ගැන අද දිවයින කියලා තියෙනවා. ඉතින් මේ සංවිධාන වලින් කරලා තියෙන විවිධ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඕන තරම් පහුගිය දවස්වල කතාබහට ලක් කරන්න යෙදුණා. ඒ වගේම අපි දැක්කා කාදිනල් හිමිපාණන් අර පහුගිය කාලේ කඩු අහු වුණා 6000ක් මේ කඩු සම්බන්ධයෙන් නිශ්චිතව පරීක්ෂණයක් කරේ නැහැ කියලා. ඒ ගැන උසාවියට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වන තීන්දුවක් ලබා දෙන්න, මේ ගැන පරීක්ෂණ කරන්න කියලා පෙත්සමක් ගොනු කරන්න කටයුතු කළා. ඉතින් මේ විදිහට අන්තවාදී සංවිධාන ගැන ඕන තරම් පහුගිය කාලේ කතා වුණා. ඉතින් මේ සියලු සංවිධාන තහනම් කිරීම කරේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලයි අද දිවයින මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේත් සමග පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නට යෙදුන පහුගිය කාලේ ඉතින් දැන් වෙද්දී සමහර අයට මේක අමතක වෙලා තියෙනවද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. සමහරු කරන කියන කතා එක්ක කෙසේ නමුත් අපේ රටට ලොකු කැලලක් එල්ල කරපු ඒ වගේම ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් බිලිගත් සදාතනික ආබාධිතයන් බවට පත් කරපු මේ ප්‍රහාරය සාහසික ප්‍රහාරයක්. ඒ නිසා මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මේ ප්‍රහාරයෙන් මිය ගිය අය නෙමෙයි වෙන්නද සමහරට මහ මොලකරුවෝ සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි. අර මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනි කියන කාරණයයි මේ ජනතාව සහ කාදිනල් හිමිපාණන් සඳහන් කරන්නේ. මේ අතරේ අරුණ කියනවා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබුවන්ට කෝටි 30ක් ගෙවලා කියලා අද වාර්තා කරනවා. පාස්කු බෝම්බ ප්‍රහාර වලින් මිය ගිය සහ තුවාල ලැබුවන්ට රුපියල් 30 කෝටි දශලක්ෂ 62500ක මුදලක් ගෙවලා තියෙනවා කියලායි වන්දි විදිහට අද අරුණ මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. අතරේ ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් විශේෂම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. පාස්කු කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කළොත් බුද්ධ්‍යංශ රහසිගත සාක්ෂි හෙළිවේද කියලා ඇමති මණ්ඩලයේ හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රශ්නාර්ථයක් යොමු වෙලා තියෙනවා. පාස්කු කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කළොත් බුද්ධ්‍යංශ රහසිගත සාක්ෂි හෙළිවේද? දයාසිරි ලියනගේ අද මේ පුවත ලියන්නේ පාස්කු ඉරිදා පහර දීම පිළිබඳව සිවූ කොමිෂන් සභා වාර්තාවේ රහසිගතව සාක්ෂි ලබා දුන් ඇතැම් බුද්ධ්‍යංශ නිලධාරීන් ලබා දුන් සාක්ෂි අවසන් වාර්තාවේ අඩංගු වන නිසා එම සාක්ෂි සමගම වාර්තාව ප්‍රසිද්ධ කරනවාද නැද්ද යන්න පිළිබඳ ඇමති මණ්ඩලයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙනවා කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරන. විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ දවසෙත් කාදිනල් හිමිපාණන් නගපු
තර්කයක් තමයි මේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න. ඇයි වාර්තාව මේ විදිහට අපි ඉල්ලුවට ලබා දෙන්නේ නැත්තේ? මේ වාර්තාවේ තියෙන තොරතුරු විශේෂයෙන්ම මේ රහස්‍යගත තොරතුරු සමහර වෙලාවට දේවල් හංගන්න උත්සාහ කරනවාද කියලා උන්වහන්සේ සඳහන් කළා. හැබැයි දැන් ඒ සඳහා පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන්. මේ බුද්ධ්‍යංශ රහස්‍යගත සාක්ෂි ලබා දුන්නා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේ ප්‍රසිද්ධ කළොත් මේ තොරතුරු එළියට යයිද අපේ රටේ බුද්ධ්‍යංශවල තොරතුරු. හැබැයි ඉතින් වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව ආයි දෙකක් නැහැ. ඒ ගැන නැවත නැවතත් කතා කළ යුතු නැහැ. කෙසේ වෙතත් හංගන්න නැතුව සමීර අර සමහර තොරතුරු රහස්‍යගත තොරතුරු තියෙනවා. ඒ දේවල් වලට ඒ ආරක්ෂාකාරී බව තහවුරු කරලා වාර්තාව ඉදිරිපත් කළ යුතුයි කියන වග විශේෂයෙන්ම රටේ ජනතාව පවා සඳහන් කරන දෙයක්. ඉතින් අපි ඒකට කාලයක් ලබා දිය යුතුයි. අපි බලමු ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් වන ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියලා. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම නීති අංශ වලට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් කාදිනල හිමිපාණන් මෙහි කොපියක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම අවසානයේ සාධාරණේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකත් එක්ක අපිට මේ පාස්කු ප්‍රහාරය අපි කතා කර ඉන්නවා වගේම අපිට මතකයි ඊට කලින් තිබුණු වසංගතය ව්‍යසන අපේ රටේ LTT ත්‍රස්තවාදය අපේ රට පුරාම උඩුදුවල තිබුණා. ඉතින් එහි සියලු දේවල් නැති කරත් රට නිදහස් කරත් සමහර තැන්වලින් පොඩි පුල්ලි මතුවීම් අපිට දකින්නට ලැබුණා. ඉතින් එවැනි දෙයක් තමයි අර නැදුම් කර්ණි පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම. අද සිළුමිණ වාර්තා කරනවා නැදුම් කර්ණි පුපුරණ ද්‍රව්‍ය හිමිකරු LTT ප්‍රබල සමාජිකයෙක් කියලායි සිළුමිණ කියන්නේ. තාරක වික්‍රමසේකර ලියනවා. ඒ අනුව වවුනියාවේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වන විට ත්‍රස් විමර්ශන ඒකකයට බාරගෙන රැඳුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කියනවා. LTT පළමු පෙළේ ක්‍රියාකාරකයෙක් වන මේ සැකකරු ජපන් ආධාර සහිතව මෙරට ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන ආයතනයකට සම්බන්ධව සේවය කර ඇති අතර ඔහු රාජකාරී වේලාවට අමතරවත් අදාළ ස්ථානයේ සැරිසරලා තියෙනවා කියලා තියෙනවා. බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරු මත මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වද්දී ඔහු සතුව තිබී බිම්බෝම්බ 148ක් ඒ වගේම අධිබල පුපුරණ ද්‍රව්‍ය කට්ටල 24ක්ද හොයාගෙන තියෙනවා. අදාළ පුද්ගලයාගේ ඥාතින් ඇතුළු පිරිසක්ද LTT ක්‍රියාකාරීන් බවට තොරතුරු ලැබිලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් විස්තර වාර්තා කරන්නේ. සිළුමිණ පත්තරේ තමයි මේ ගැන තොරතුරු අරගෙන එන්නේ. ඒ වගේම නජිත් ඊයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් පහුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න පොලිසියට හැකියාව ලැබුණා. අපි ඒ ගැන සඳහන් කරන්න ඕනේ අද පත්තරවල නෑ. ඇය මීට කලිනුත් අත්අඩංගුවට ගත්ත කාන්තාවක් අර බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නමුත් නිදහස් වුණා. නමුත් පරීක්ෂණ වලට අදාළව නැවත වතාවක් පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා ඊයේ දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කළා. මේ හැම දෙයක් එක්කම දැන් එන්නත සම්බන්ධයෙන් කතා කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍ය සියලු දෙනාට එන්නත ලබා දීම පහුගිය දවසක ආරම්භ කළා. ඉතින් හමුදා රෝහලෙන් තමයි එන්නත ලබා ගන්න පුළුවන් වෙන්නේ. දෙමළ සංධානය කිව්වා අපි යන්නේ හමුදා රෝහලට එන්නත ලබා ගන්න කියලා. කෙසේ නමුත් මේ සඳහා පිළිතුරක් ලබා දීලා තියෙනවා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිතුමා කියනවා මේ පිළිබඳව අදහසක් වමින් අද මවබිම් වාර්තා කරනවා හමුදාවෙන් එන්නත් එපා කිව්ව අයට ශවේන්ද්‍රගෙන් උත්තරයක් කියලායි කියන්නේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් යුද හමුදා රෝහල මගින් එන්නත් කරන්නේ ප්‍රතික්ෂේප කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන දෙයක් බවත් එවන්නක් ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයෙකු නොවන පුද්ගලයෙකුට පමණක් බව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්තයා කියනවා. යුද හමුදාපතිවරයා මේ බව අවධාරණය කළේ දෙමළ ජාතික සංධානය ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල් වලින් කොරෝනා එන්නත ලබා ගැනීමට සූදානමක් නොමැති බව සිදු කළ මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බව තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. ඉතින් මේකත් එක්ක අපි දැක්කා මේ නජිත් ධර්මලිංගම් සිද්ධාර්ථන් මහත්තයා එතුමා කොරෝනා එන්නත ලබා ගන්නවා ගිහිල්ලා එතුමා දෙමළ සංධානය නියෝජනය කරන්නේ. ඒ වගේම ෆ්ලොට් සංවිධානයේ නායකයා විදිහට කටයුතු කරනවා. එතුමා ගිහිල්ලා එන්නත ලබා ගත්තා. අපි බලමු එතුමා එන්නත ලබා ගැනීම සහ මේ එන්නත් කරන කටයුතු ඊයේ කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. ආගමික නායකයින්ට කඩිනමින්ම එන්නත ලබා දෙන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුවයි භික්ෂුන් වහන්සේ සඳහා එන්නත ලබා දීම ආරම්භ කෙරුණේ. දිවයිනම ආවරණය වන පරිදි භික්ෂුන් වහන්සේ මෙන්ම සර්ව ආගමික පූජකතුමන්ලාට එන්නත ලබා දීම සිදුවනවා. මේ අතර බන්ධනාගාර නිලධාරීන්ටද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම තවදුරටත් සිදුවනවා. බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ කටයුතු පසුගිය දින 4 පුරා
කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු වුණා. මේ සඳහා බන්ධනාගාර නිලධාරීන් 2351 දෙනෙක් සම්බන්ධ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත දෙන්න තීරණය කරේ ඔවුන්ට උන්ගේ බලය නිසා හරි එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත ලබා දිය යුතු කණ්ඩායම් කවුද කියලා තීරණය කරන කමිටුවක් තියෙනවා. ඒ එක කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ අනුව තමයි ඔවුන්ට ලබා දෙන්න ඕන කියලා නිර්දේශ කරේ. දැන් අපි දකිනවා මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා එන්නත ලබා ගන්න කිව්වම සමහරු පුහු ඊර වෙන්න කියනවා මම ගන්න නැහැ ලංකාවේ ඉන්න අන්තිම කෙනාටත් දුන්නට පස්සේ එන්නත ලබා ගන්න කියලා. මම නම් කියන්නේ මේ පඬිත කතාව වැඩක් නැහැ. ඔබ ඉන්නේ අවදානමක. දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල් වලින් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එවන් පසුබිමක් තුළ දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගන් සිද්ධාර්ථන් මහතා නර හෙම්පිට යුද හමුදා රෝහලට පැමිණ එන්නත ලබා ගත්තා. ඔව් සිංහල හොඳට කතා කරන්න බෑ මල්ලේ. සිංහල බෑ. ඔව්. පුළුවන් නෑ. හරි. දැන් සමීරාර දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු එන්නත් ගන්න එන්න බැහැයි කියලා කිව්වා හමුදා රෝහලේ එන්නත් වෙදින හින්දා. හැබැයි මේ ධර්මලිංගම් සිද්ධාර්ථන් මහත්තයා ඇවිල්ලා එන්නත ලබා ගත්ත. ඉතින් එතුමා හොඳ ආදර්ශයක් දුන්නේ. මොකද දෙමළ මන්ත්‍රීවරු කියන්නේ දෙමළ ජනතාවත් එක්ක ගැවසෙන පිරිසක් ඒගොල්ලෝ කියන විදිහට. එතකොට මේ එන්නත අරගන්න නැතුව කොරෝනා බෝ කරගෙන ගිහිල්ලා මේ ජනතාවටත් කොරෝනා බෝ කරන්නද මේ පිරිස හදන්නේ? ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. තමුන්ගේ මිනිස්සු ගාවට යන්නේ නැහැ. දමිළ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කියන නමුත් මිනිස්සුත් එක්ක ඉන්නේ නැහැ. දැන් අර මම දැක්කා ලංකාදීප ඊළඟ ප්‍රවෘත්ති දැන් නජිත් අර තරුණයා ගැන කියන්න. ලංකාදීපේ අද දවසේ වාර්තා කරන විශේෂ ප්‍රවෘත්තියක් මේ විශේෂාංග ලිපියක් අද ප්‍රධාන පිටුවේ සඳහන් වෙන කාරණාවක් සමීර කොටි මතවාදයට අභියෝග කරන යාපනයේ තරුණයා කියලා තමයි මේ සිරස්තලේ ලියලා තියෙන්නේ. ලංකාදීපේ කොටි මතවාදයට අභියෝග කරන යාපනයේ තරුණයා මේ තරුණයා කවුද? මේ තරුණයා තමයි අරුන් සිද්ධාර්ථන්. විශේෂම උතුරේ සියලු දේශපාලන පක්ෂ උතුරේ දමිළ ජනතාව රැවට්ටූ බව සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරයේ උතුරු පළාත් සිවිල් සංවිධානයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ පවසනවා පසුගිය දිනවල ඔහු පිළිබඳ උතුරේ මෙන්ම දකුණේ ප්‍රබල කතාබහක් ඇති වුණා. ඔහු ප්‍රකාශ කළේ උතුරේ ජනතාව යුද්ධය නිසාත් පසු විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් නිසාත් පීඩාවට පත් වූ බවයි කියලා මේ සටහන ආරම්භ වෙන්නේ. ඇත්තටම අරුන් සිද්ධාර්ථ කියන්නේ කවුද? මගේ නම අරුණානන්දන් අරුන්. තාත්තාගේ නම අරුණානන්දන්, මගේ බාලපුතාගේ නම සිද්ධාර්ථ. මෛත්‍රියන්. ඒ කියන්නේ මගේ බිරිඳට එයා හම්බුනේ ධම්මපදයේ දෙමළ පිටපතක් මම කියවමින් ඉද්දි කියලා අරුන් සිද්ධාර්ථ කියනවා. මම සාමාන්‍ය තරුණයෙක් වගේ ජීවත් වුණේ. මම කවුද? මගේ ඉලක්කය කුමක්ද කියන එක, මම කොහෙද ගමන් කළ යුත්තේ කියන එක, ඒ ප්‍රශ්න මට හැමදාම වගේ තිබුණා. ඒකට මට නියම පිළිතුරු ලැබුණේ බුදුහාමුදුරන්ගේ පොතපත තුලින්. ඒ නිසා බුදුහාමුදුරුව මගේ වීරයා කියලා මම හිතාගෙන කටයුතු කරන්නේ. සෑම ආගමක් වගේ දැන් කම්පැනිකරණය වෙලා කවදාවත් බුදුහාමුදුරුව දේශනා කළා නැහැ උන්වහන්සේගේ ප්‍රතිමා හදලා පන්සල් හදලා වඳින්න කියලා. අපි සියලු දෙනා බුද්ධිමත් වෙන්න කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒකට තමයි මම දැන් කටයුතු කරන්න කියලා බොහොම විචක්ෂණශීලීව මේ හැම දෙයක් පිළිබඳව අධ්‍යයනය කළා. ඇත්තටම මේ අරුන් සිද්ධාර්ථ මුලින්ම අධ්‍යාපනය ලැබුවේ උඩවිල් මෑන් කලවම් පාඨශාලාවේ. ඒක මිශ්‍ර පාසලක්. ඊට පස්සේ බම්බලපිටියේ හින්දු විද්‍යාලය, ඊට පස්සේ ඉන්දියාවේ ශාන්ත මරියා විද්‍යාලය, ඒ වගේම රුසියාවේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. හැබැයි රුසියාවේ අවුරුදු 5ක් හිටියත් අද වනතුරු මම උපාධියක් අරගෙන නැහැ කියලා අරුන් සිද්ධාර්ථ කියනවා. අර සාමාන්‍ය දෙමළ තරුණයෙක් වගේ නෙවෙයි සමීර. මේ සිතුම් පැතුම් බොහොම වෙනස්. දෙමළ ඒ වැසියන්ට දෙමළ ජනතාවට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් චරිතයක් විදිහට අපිට අරුන් සිද්ධාර්ථ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම යාපනයේ ප්‍රදේශයේ දේශපාලනය කරන දෙමළ දේශපාලනඥයන් ජීවත් වෙන්නේ කොළඹ. උන්ගේ ගෙවල් තියෙන්නේ කොළඹ. මේ යාපනයට යන්නේ ඡන්දකාරයට විතරයි. හැබැයි මේ අරුන්ලා බොහොම ආදර්ශයක් වෙනවා. අරුන්ගෙන් අහනවා දෙමළ ජනතාවට ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? දේශපාලනය කරන්න ලෑස්තිද කියලා. දෙමළ ජනතාව සෑම කෙනෙකුම දන්නවා LTT කරපු දේවල් මොනවද කියලා 70%ක් පමණ ඒ ගැන හොඳින් දන්නවා. ඔවුන්ගෙන් ඇහුවොත් කියයි උතුරේ දේශපාලනඥයන් කරන දේවල් කරපු දේවල්. මේ සෑම දෙයක්ම උතුරේ ජනතාව දන්නවා. අවුරුදු 30ක් තිස්සේ තුවක්කුවෙන් දෙමළ ජනතාව බැට කෑවා විතරයි කියලා අරුන් සිද්ධාර්ථ වැඩිදුරටත් මේ විශේෂාංගයට සඳහන් කළා තියෙනවා. අර සිද්ධාර්ථන් තමයි කියලා තිබුණේ මේ විග්නේශ්වරන් මහත්තයා විශ්‍රාම ගියාට පස්සේ උතුරේ දේශපාලනය කරන්න ආවා කියලා. විශ්‍රාම ගියාට පස්සේ කියන්නේ එතකම්ම කොළඹ ඉඳලා හැම දෙයක්ම කරලා සිංහලෙන් ඉගෙනගෙන සිංහල මිනිසුත් එක්ක ඉඳලා ඊට පස්සේ උතුරේ ගිහිල්ලා ජාතිවාදයේ වපුරනවා කියලා තමයි සිද්ධාර්ථන් කියලා තිබුණේ. අපි විරාමයක් ගමු. තොරතුරු ගණනාවක් ඔබට තියෙනවා තව කියන්න.
දිවයින පත්තරේ තියෙනවා විශේෂයෙන්ම පාකිස්තාන අගමැතිතුමා හෙට දවසේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉතින් මෙහි සියලු වාර්තා කරන කටයුතු අපි සජීවීව කරන්න සූදානමින් ඉන්නවා. මෙහි තොරතුරු අපි අරගෙන එන්න. මොකද පාකිස්තාන අගමැතිතුමා ලංකාවට එන එක අපේ රටට එන එක විශේෂ සංසිද්ධියක් මේ මොහොතේ කතා වෙනවා. දැන් මානව හිමිකම් සමුළුව ගැන. ඒතකොට පාකිස්තානයේ සහයෝගය අපිට ලැබෙන්නේ මොන විදිහටද? දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ පාකිස්තානයේ කියලා. ඒ වගේම ඉන්දියාව සම්බන්ධයෙන් කතා කරද්දී නැගෙනහිර ජැටියත් එක්ක ඉන්දියාව විරසක වීමක් තියෙනවද? එතකොට සහයෝගය අපිට නොලැබෙයිද? නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කිව්වා ඉන්දියාවේ සහයෝගය අපිට ලැබෙනවා කියලා. මේ අතරේ අද වාර්තා කරනවා පාකිස්තාන අගමැති හෙට එනවා කියලා දිවයින කියලා තියෙන්නේ. ඒ අනුව මේ ආකාරයෙන් ඇවිල්ලා කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දුන් 2021 වසරෙන් පසුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා විදිහටයි පාකිස්තාන අගමැතිවරයා හඳුන්වන්නේ. ඉම්රාන් ඛාන් මහත්තයා හෙට ලංකාවට එද්දී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා 4:30ට දිවයිනට පැමිණීමට නියමිතයි. එදිනම සවස ඒ කියන්නේ හෙට මහින්ද රාජපක්ෂ මහත්මයා අර්ලිගහ මන්දිරයේදී හම්බ වෙනවා, සාකච්ඡා කරනවා. පාකිස්තාන අගමැතිවරයා දෙදින රාජ්‍ය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් සමගද සාකච්ඡා කරන්න නියමිත බව අද දිවයින මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතත් මේ ගැන විස්තර කියනවා. සමීර, අනිද්දා දවසේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැමිණෙන්නට නියමිතව තිබෙන අඟහරුවාදා දවසේ අද ඒ ගැන Sunday Observer මේ විදිහට ලියන්නේ talks with President PM Pakistan Premier to sign MOUs විශේෂයෙන්ම අවබෝධතා ගෙවිසුම් ගණනාවක් අත්සන් කරන්න එතුමන් අපේ රටට පැමිණෙන්නේ. අවබෝධතා ගෙවිසුම් 6ක් අත්සන් කරන බවට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. වැඩි දුරටත් Sunday Observer කියනවා Prime Minister of Pakistan Imran Khan is scheduled to sign a number of MOUs to strengthen bilateral cooperation between the two countries during his 2-day official visit starting on Tuesday 23rd. 23 වෙනිදා අඟහරුවාදා ඉඳන් තමයි මේ සංචාරය ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කරන්න නියමිතයි. ඒ වගේම දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කරන වෙළඳ සහ ආයෝජන සමුළුවකටත් එතුමන් සහභාගී වෙන්න නියමිතයි කියලා Sunday Observer පුවත්පත කියනකොට අද Ceylon Today පුවත්පතේ ගැන මේ විදිහට ලියනවා පාකිස්තානි PM's visit next week to a limited to 3 locations. මේ සංචාරය ස්ථාන 3කට සීමා වෙන බව තමයි අද Ceylon Today පුවත්පත කියන්නේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තැන් 3කට පමණයි සීමා වෙන්නේ. අද ප්‍රසාද් මංජු ගැන Ceylon Today පුවත්පතට ලියන්නේ the government announced that Pakistan Prime Minister Imran Khan's 2-day official tour to Sri Lanka next week has been restricted to the Presidential Secretariat ජනාධිපති කාර්යාලය, ඒ වගේම අර්ලිගහ මන්දිරය, ඒ වගේම සහ මේ සමුළුව පැවැත්වෙන හෝටලයට පමණක් සීමා වෙනවා එතුමන්ගේ සංචාරය මේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. අනිද්දා පාකිස්තාන අගමැතිවරයා ලංකාවට ආවායින් පසුව අනිවාර්යයෙන්ම මේ රටවල් වලින් විශේෂයෙන්ම ආසියාකරයට තියෙන බලපෑම සම්බන්ධයෙන් සහ විවිධ රටවල් වලින් අපේ රටට තියෙන බලපෑම සම්බන්ධයෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද පාකිස්තානයේ මොන වගේ සහයෝගයක්ද ලබා දෙන්නේ කියලා රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වයි. අර ගිවිසුම් වගේම ඒ වගේම ජනාධිපතිතුමා ඊයේ ගමට ගියා. ගමේ ප්‍රශ්න ගැන බලන්න කරුවල ගස්වැවට මොනවද තියෙන ප්‍රශ්න කියලා බලමු. සමහර ඒවා බොහොම ලේසියෙන් විසඳන්න පුළුවන් ඒවා. හැබැයි විසඳලා නැහැ. මේ පිළිබඳව සාකච්ඡාව අපි බලමු. මේ වැඩසටහන ගැන ඉතින් විරුද්ධ වාදීන් බොහොම ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නලා දෙන්න. රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හම්බෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන අවස්ථාවක් නැති වේදෝ කියලා බයකුත් ඇති. මේ මම සමහර කියන ඒවා වැරදිව අර්ථකථනය කරනවා. මම ගිය හැමතැනකම වගේ මොකද මම යන්නේ ගම්මානවලටනේ. තමන්ගේ වගා භූමිය ළඟම තියෙන භූමිය නැත්නම් තමන්ගේ ගෙදර පිටිපස්සේ තියෙන භූමිය මේ වගා කළා. පස්සේ වන රක්ෂණ වනජීවි වලින් මායිම් ගල් දැමීමේදී යම්කිසි දෝෂයක් නිසා සාරම්පරික වගා කරපු භූමි අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. ඉතින් මේක කතාව හැම තැනකම වගේ කිව්වා. එතකොට මම ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා මේවා මේ අයට මේ වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. එතකොට ඒක මන් දන්නේ මොකද්ද තේරුම යන්නේ නැත්තේ කියන එක. නමුත් එහෙම තියෙද්දී ගිහිල්ලා වනයි කපනවා කියන අවසර දීලා නැහැනේ. ඒ නිලධාරීන් වහාම නවත්තන්නට ඕනේ. ඒක නෙමෙයි කියලා තියෙන්නේ. බෑ මේවා කඩාකප්පල් කරන අදහසින් වැරදි මත එනවා. එතකොට අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ.
තියෙන ප්‍රශ්නේ වනජීවියක වෙනම වැඩ කරනවා වන රක්ෂණයක වෙනම වැඩ කරනවා පරිසරයේ වෙනම වැඩ කරනවා මහා මාර්ගයේ වෙනම වැඩ කරනවා ජනතාව වෙනුවෙන් කරන්න තියෙන ඒවානේ ඕගොල්ලෝ එකට වාඩි වෙලා මේක ඉක්මනට තීරණ අරගන්න ඕනේ එතකොට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ දැන් ඕගොල්ලෝ මේ එක කඹ ඇද්දම පරිසරයෙන් මේ පැත්තට අදිනවා වනජීවියකෙන් මේ පැත්තට අදිනවා වන රක්ෂණයකෙන් මෙහාට අදිනවා එතකොට වෙන්නේ මහ ජනතාව තැලෙනවා එහෙම නෙවෙයි නිලධාරීන් ඉන්නේ එකට එකහසු වෙලා කොහොමද කරන්නේ කියන එක බලන්නට ඕන. ඒකයි මේ මම මෙතන ඉන්න හැමෝටම කියන්නේ මේ වෙන වෙනම හිතන්න එපා. මූලික වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් සිද්ධ කරන්නේ කොහොමද කියන තීරණ අරගෙන ඒකට වැඩ කරන්න. නැත්තම් මේ එකක්වත් කරන්න බෑ. දැන් අවශ්‍යතාවය දන්නෝනේ. මේ කුඩා වැව් ප්‍රමාණය සුද්ධ කරලා මේ වතුර වැඩි ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් වෙන්න මේවා ප්‍රතිසංකරණය කිරීම. ගරු ජනාධිපතිතුමනි එම වැව් පිළිසකර කරන්න අපේ ගොවි සංවිධාන වෙත අපි ඉල්ලනවා 2019 6 වෙනි මාසේ 25 වෙනිදා ගොවි ජන සහකාර කොමසාරිස් පුත්තලන් දිස්ත්‍රික්කයේ එතුමාගේ ලියුමෙන් අවහිර කරලා තියෙනවා ජනාධිපතිතුමනි අපේ ගොවි ජන සමිතිය වලට ඒවා කරන්න එපා කියලා. අපේ මෙෂර්මන්ට් වලට කපන්න එකඟ වෙනවා නම් අපි ඒක කරලා දෙන්න පුළුවන්. ඒක ඉංජිනියර්ස්ලට සුපර්වයිස් කරන්න පුළුවන්. ඒ අය යටතේ කරවන්න. හරි අපේ අධීක්ෂණය යටතේ කරන්න අපි ඒ වැවත් නැවැත්විස අපිට පාලනය කරගන්න බැරි මට්ටමට අපේ නිලධාරීන්ට. ඒකින්ද අපි ගොවි ජනතාවත් අපිට සහාය දෙනවා නම් ඇත්තට මේ දේ කරන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගේ එක පටන් ගන්න මම එන්නම් බලන්න ඒගොල්ලෝ පස් කපනවාද කුඹුර සුද්ධ කරනවාද කියලා බලන්න. මට කියන්න ලබන සුමානේ හෝ ඊළඟ සුමානේ සතියේ දවසක මම එන්නම් බලන්න. දිස්ත්‍රික් කමිටුවේ තීන්දුව ගතස්ස වගේ යුතු නිලධාරියෙක් දිස්ත්‍රික් කමිටුවේ සහභාගී වෙන්නේ නැහැ. ඒත් අපි වාර්තා කිව්වම දිස්ත්‍රික් කමිටුවේ වගේ යුතු නිලධාරියෙක් ඉදිරියපත් වෙන්නේ. ඒක තමයි ගැටලුවක් තියෙන්නේ. සාකච්ඡා කරන්න ඒගොල්ලෝ නැහැ. එන්නේත් නැහැ සර්. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පැවැත්වෙනවද? පැවැත්වෙනවා. ඔය නිලධාරීන් ඔක්කොම එනවද? නිලධාරීන් පැමිණෙනවා සර්. නමුත් සමහර යෝජනා ඒ අවස්ථාවේ ලැබෙන්නේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට මේ නිලධාරීන් පළාතේ ඉන්න තීරණ ගැනීමට පුළුවන් අය යවන්න. මොකද මට හුඟා කියනවා මේ සංවර්ධන කමිටුවට එන්නේ නැහැ කියලා. ඒක අනිවාර්යෙන්ම ගෙන්න ගන්න හැම නිලධාරියෙක්ම. ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ වනාලි උවදු කරදරේ ඇත්තටම පන්සලකට අපට යන්න නැහැ පල්ලියකට පන්සලකට කොහොමත් යන්න නැහැ අපට පාරක යන්න නැහැ හවස 6 වෙද්දි මේ පළාතේම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට ස්ථීර විසඳුමක් දෙන්න ඕනේ. දැන් හුඟක් අය කියන්නේ මේ අලි ටික විල්පත්තුවට ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒකට ව්‍යාපෘතියක් ඉක්මනින්ම පටන් ගත්තා නම් හරිනේ. ඊට පස්සේ තමයි අලි වැට ගහන්න ඕන. ඒ අලි ප්‍රශ්නයටත් ඒ ආකාරයෙන් විසඳුම් ගේන්න සූදානම් කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඉතින් මේ සියලු කාරණා සමහර දේවල් පහසුවෙන් විසඳ ගන්න තිබුණ ඒවා විසඳලා තියන්න තිබුණ ඒවා නමුත් ඒවා කරලා නැහැ රාජ්‍ය නිලධාරීන් සහ අදාළ බලධාරීන්. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයෙන් රාජ්‍ය නායකයාටම යන්න සිද්ධ වෙලා තියෙන්නේ. විජිත හේරත් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවක් තියෙනවා ශ්‍රී ලංකාව ඉන්දු චීන ගැටුමේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා කියලා යම් කාරණයක් සම්බන්ධයෙන් අදහසක් කමින් විශේෂයෙන්ම උතුරේ දූපත් තුනක් සුළං බලාගාරයක් සඳහා චීනයට පැවරීමට ගත් තීරණයක් එක්ක ලංකාවේ ඉන්දු චීන ගැටුමේ ගොදුරක් බවට පත් වෙනවා කියලයි මේ ආකාරයෙන් විජිත හේරත් මහත්තයා චෝදනා කරන්නේ. මෙමගින් රටේ භූදේශපාලන ප්‍රමුඛව ආර්ථික ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවද ඔහු පෙන්වා දෙනවා. මේ කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 12කට ඉන්දියාව මෙරටින් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් මෙම තරංකාරීත්වය සමග ඉන්දු චීන ආර්ථික ගැටුමක් උද්ගත වනු ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ වන විට ආණ්ඩුවේ ප්‍රමුඛම කාර්ය බවට පත් වෙලා තියෙන මෙරට ව්‍යාපෘති හා ඉදිකිරීම් කොන්ත්‍රාත් චීන සමාගම් වලට පැවරීමේ කාර්යය කියලා චෝදනාවක් මේ ආකාරයෙන් අරගෙන එනවා. මේ සමීර මේ විශේෂම සන්ඩේ මෝනිං පොත්පතේ උත්තරයක් දීලා තියෙනවා ඩලස් අලහපිරම ඇමතුමා මේ ප්‍රශ්නෙට. ඩලස් අලහපිරම අමාත්‍යතුමා සඳහන් කරන මේ තවමත් මේ චීනයටද ඉන්දියාවටද මේ ව්‍යාපෘති දෙන්න කියලා සූදානමක් නැහැ. ඒ පිළිබඳ අවසන් තීරණයක් නැහැ කියලා. Renewable energy plants in Jaffna Islands ඒ වගේම government yet to decide between India and China මේ චීනය සහ ඉන්දියාව අතර මේ ව්‍යාපෘතිය කාට දෙනවද කියලා තවමත් තීරණය කළා නැහැ. Chinese tender not cancelled. Chinese tender not cancelled. මේ තවමත් චීනයට ලබා දීලා තියෙන ටෙන්ඩරේ කැන්සල් කළා නැහැ කියලා තමයි ඩලස් අලහපිරම ඇමතුමන් කියන්නේ. ඉතින් අර විජිත හිරත් මන්ත්‍රීවරයා සඳහන් කරන චෝදනාවට ඒ විදිහට ඩලස් අලහපිරම අමාත්‍යතුමන් පිළිතුරු ලබා දීලා තියෙනවා. අර බොහෝ වෙලාවට චෝදනාවක් දෙනවා චීනයට සමහර ව්‍යාපෘති ලබා දෙනවා, සමහර ව්‍යාපෘති ඉන්දියාවට ලබා දීලා තියෙනවා. හැබැයි තවමත් අවසන් එකඟතාවකට ඇවිල්ලා නැහැ කියලා ඩලස් අලහපිරම ඇමතුමා කියනවා. මේ දේවල් ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන් කියලා තමයි එතුමන් කියන්නේ.
මේ අතර මව්බිමත් ඒ ගැන වාර්තා කරනවා නජිත් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඔය කියන කතාවෙම දිගුවක් විදිහට තමයි අරගෙන එන්නේ. සූර්ය විදුලි බලාගාර 20ක් ළඟම සූර්ය විදුලි බලාගාර 20ක් අනුව අපේ ජාතික විදුලි පද්ධතියට එකතු කරන්න සූදානමක් තියෙනවා කියලායි ඩලස් සලහපෙරුම මහත්තයා අර උත්තරයත් එක්කම මේ ආකාරයෙන් අරගෙන එන්නේ. ඉතින් මේ ගැන මව්බිම අද වාර්තා කරනවා. මේකට වඩා ගොඩක් අයගේ මේ දවස්වල මේ අවධානය තියෙන්නේ කන බොන දේටත් වඩා එහෙම නැත්නම් අපි එදිනදා පරිභෝජනය කරන දේවල් වලටත් වඩා වැඩියෙන්ම අවධානය යොමු වෙලා තියෙන එන්නත කොහොමද එන්නත ලබා ගන්න කියන කාරණය පිළිබඳව. ඉතින් මේ වෙද්දී ඒ අදාළ කමිටුව නිර්දේශ කරලා තියෙන විදිහට එන්නත ලබා දීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මේ අතරේ දිවයින වාර්තා කරනවා කොවිඩ් එන්නත් විකුණන්න බෑ කියලායි කියන්නේ. COVID-19 වෛරසය සඳහා ඒ පාලනය කරන්න ලෝපුරා දැනට ලබා දෙන එන්නත් හදිසි ප්‍රතිකාර ක්‍රමයක් මිස එය රෝගය මර්ධනයට ලබා දෙන සීර ප්‍රතිකාරයක් නෙවෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය අංශයත් කියලා තිබ්බ නජිත් දැන් මේ කොවිඩ් එන්නත විදගත්ත කියලා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න නැතුව ඉන්න එපා කියලා. සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. ඒ වගේම මේ සියලු ක්‍රියාවලින් කියලා තියෙන විදිහට අපි පරිස්සම් වුණොත් තමයි මේ කොවිඩ් එන්නතින් නිසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියන කාරණය සෞඛ්‍ය අංශය සඳහන් කරලා තිබ්බා. මේ අතර සිළුමිණ අද ප්‍රධාන ඡායාරූපයත් මේ ගැන කොවිඩ් එන්නතට ඉහළම ජනතා ප්‍රතිචාරයක් කියලායි සිළුමිණ මේ ඡායාරූපයත් එක්ක වාර්තා කරන්නේ. එන්නත් විද ගැනීමේ කටයුත්තක් එන්නත ලබා ගැනීමේ කටයුත්තක් මීතුටමුල්ල රාහුල විද්‍යාලයේදී පැවැත්වුණා. ඉතින් ඒ ඡායාරූපයත් එක්ක අද මේ ගැන විස්තර අරගෙන එනවා. මේත් සමග මම යනවා මව්බිම මැද පිටුවකට 16 පිටුවට යනවා නජිත්. මේ එන්නත සම්බන්ධයෙන් සමහර අයගේ දුර්මත තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ රාජකීය රෝහලේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සායනික ප්‍රතිශක්තිකරණ වේද සහ ආසාත්මිකතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුරංජිත් සෙනවිරත්න මහත්තයා කියනවා අද මව්බිම් වාර්තා කරන්නේ කොවිඩ් එන්නත විද ගන්නට පෙර මේ කියවන්න කියලා කොවිඩ් එන්නත ආරක්ෂාකාරී දුර්මත වලට රැවටෙන්න එපා කියලා එතුමා සඳහන් කරනවා. ගැබිණි අයටත් එන්නත ආරක්ෂාකාරී. ඒ වගේම 18න් පහළ ළමයිට තවම එන්නත අත්හදා බලලා නැහැ. ඒ වගේම මත්පැන් දුම්පානය කරන අයටත් එන්නත සුදුසුයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ආසාත්මික ගැටලු ඇති වෙලා නැහැ. කොවිඩ් වලදී සූ අයටත් එන්නත ගන්න පුළුවන්. එන්නත ගත්තත් සමාජ දුරස්ථ භාවය තබා ගන්න ඕනි කියන කාරණය එතුමා පැහැදිලිව කියනවා. ඒ වගේම යම් රටක ජනගහනයෙන් 60%ක් 80ක් අතර පිරිසක් ප්‍රතිශක්තිකරණය ඇතුවොත් වෛරසය රට තුළ ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කර ගන්න පුළුවන්. උනන්දු විය යුත්තේ සාමූහික ප්‍රතිශක්තිකරණයක් ඇති කර ගැනීමට මේ ආදී කරුණු ගණනාවක් අරගෙන එනවා. මේ කොවිඩ් එන්නත ආරක්ෂාකාරී දුර්මත වලට රැවටෙන්න එපා කියලා මහාචාර්ය සුරංජිත් සෙනවිරත්න මහත්තයා කියලා තියෙනවා. සවිර කොරුණ ගැන තවත් බොහෝ තොරතුරු අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තරේන්තුවත් එක්ක අපි විරාමයට යන්න කලින් කෝ සමීර අර කොරෝනා පිළිබඳ තවත් බොහෝ තොරතුරු තියෙනවා. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ලංකාදීපයත් ප්‍රධාන සිරස්තලයට එක් පස්සකින් කොරෝනාව පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔවුන් කියනවා කොරෝනා මරණ ගණන් හිලව් පරස්පරයි කියලා. මේ කියන්නේ කවුද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දයාසිරි ලියනගේ ලියන්නේ කොරෝනා රෝගීන් මිය යන පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කොට්ටාස මට්ටමින් ඉදිරිපත් වෙන සංඛ්‍යාව අතර පරස්පරතාවක් පැවතීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසීරුතාවකට පත්වෙන අවස්ථා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහත්මයා කිව්වා. එතුමන්ලට අර බිම් මට්ටමේ ගම් මට්ටමේ වැඩ කරගෙන යන්න අපහසුයිලු. මේ තොරතුරු නිවැරදිව වාර්තා නොවුනොත් ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ඔවුන් සඳහන් කරන කාරණාව තමයි මේ මරණ පිළිබඳව තහවුරු කරගන්න ඕනේ, පරීක්ෂණ කරන්න ඕනේ. PCR පරීක්ෂණ කළා මේ කොරෝනා හින්දමද මේ පිරිස මීගිය කියලා බලන්න ටික කාලයක් යනවා. ඒ නිසා වාර්තා ලැබීම ප්‍රමාද වෙනවා කියලා වුන් සඳහන් කරනවා. හැබැයි ඉක්මනටම තීන්දුව తీරන ගන්න මේ වාර්තා ඕනේ කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා. ඔය අතරේ අද ලංකාදීපේ කියන තවත් කාරණාවක් මృతදේහ ආදාහන තීන්දුව තවමත් එලෙසමයි. විද්වත් කමිටුව තවමත් නිර්දේශ ඉදිරිපත් කර නැහැ. මෙහෙම කියන්නේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් COVID-19 ආසාදිත මృతදේහ නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කොවිඩ් ආසාදිත මృతදේහ භූමදානය කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නොමැති බැවින් ආසාදිත මලසිරුරු භූමදානය කිරීමට ගත් තීරණය තාමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඒ අනුව තවමත් ක්‍රියාත්මක වෙන්නේ ආදාහනය සඳහා ගත්ත තීරණය පමණයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා තමා මේ තොරතුරු ලංකාදීපයට සඳහන් කළ තියෙන්නේ කියලා අද මේ විදිහට විශේෂයෙන් උපුල් වික්‍රමසිංහය පිළිබඳව සටහනක් තබමින් ලියනවා ලංකාදීපයට. පාසල් පටන් ගන්න නියමිතයි මුළු රටේම මේ වෙද්දිත් පාසල් යම් පමණකින් ආරම්භ වෙලා ඒ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. වගේම විභාග තියෙනවා. ඊට පස්සේ සියලු පාසල් ආරම්භ කරන්න නියමිතයි බස්නාහිර පළාතත් ප්‍රමුඛව. මේ අතරේ සියලු පාසල් වලට ස්වයංක්‍රීය සැනිටයිසර් ලබා දීලා තියෙනවා කියලා පියල් නිශාන්ත රාජ්‍ය ඇමතුමා කියලා තියෙනවා. අද සිළුමිණ වාර්තා කරනවා මේ උපකරණ අජිත් අර දෑත් ලං කරපු ගමන් ස්වයංක්‍රීයව සැනිටයිසර් ලබා ගන්න පුළුවන්. දෑත් පිරිසුදු කර ගන්න පුළුවන්. ඒ ගැන අද මේ ආකාරයෙන් සිළුමිණ වාර්තා කරනවා. ඒ අතරේ SPC එක නැත්තම් විශේෂයෙන්ම මේ අපි හැමදෙනෙක්ම අඩු මිලට ඖෂධ ලබා ගන්න යන SPC එකට දැන් ඉස්සරහට එන්නත් මිලියන 1.5ක් ලැබෙනවා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත කියන SPC to receive 1.5 million Covishield vials විශේෂයෙන්ම මේ එන්නත ඉදිරියේදී බොහෝ රටවලින් ලබා ගන්නට නියමිතයි. ඒ අතරේ ඉන්දියාවෙන් අපේ කොවිෂීල්ඩ් එන්නත ලබා ගන්නට නියමිතයි මිලියන 1.5ක් එන්නත් ලබා ගන්නට ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. මෙතනින් පස්සේ අපි දේශපාලන කාරණා කිහිපයකට යනවා. මව්බිම වාර්තා කරනවා පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය සමග දේශපාලනය කරන්න එන්න පොහොට්ටුවේ පක්ෂ 10ක නායකයන් කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා කියලායි කියන්නේ. පහුගිය කාල වකවානුව පුරා පහුගිය සති කිහිපයක කාලයක තිස්සේ මේ උණුසුම් දේශපාලන කාරණා ගණනාවක් මේ ඔස්සේ දිගහැරුණා. කෙසේ නමුත් අවසානයේ මෙහෙම තීරණයකට ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා කියලා මේ පක්ෂත් එක්ක වැඩ කරන්න අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඔයතරේ ලංකාදීපේ කියනවා අලුත් දේශපාලන පක්ෂ 150ක අයදුම්පත් ප්‍රතික්ෂේපයි කියලා. දයාසිරි ලියනගේ ලියන පොත අනුමැතිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද දේශපාලන පක්ෂ 156න් 150ක්ම මැතිවරණ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය වසරේදී මේ අයදුම්පත් කැඳවීම සිදු කළ අතර මුල් වටේදීම අයදුම්පත් 42ක් ප්‍රතික්ෂේප වී තිබූ බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහත්තයා කිව්වයි කියලා. මේ අතරේ මේ සඳහා මේ අවුරුද්දටත් අයදුම්පත් කැඳවා තියෙනවා කියලා එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. අරුණාද වාර්තා කරනවා දේශපාලන පරිගැනීම් කොමිසමේ වාර්තාව නිල වශයෙන් පිට වෙලා නැහැ. රජය විපක්ෂයට මේ ගැන දන්වලා තියෙනවා. ඒ අනුව අද මේ සම්බන්ධයෙන් මේ තොරතුරු අරගෙන එද්දී විපක්ෂයේ අදහසක් අපි බලමු නජිත්. දේශපාලන පරිගැනීම් ජනපති කොමිසමේ වාර්තාවට කිරියල්ලගෙන් චෝදනා කියලා දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා. අකිල පෙරේරා ලියන්නේ ඒ අනුව දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරු ඒ කොමිසමට කිරියල්ල මහත්තයා චෝදනාවක් එල්ල කරලා තියෙනවා කියලයි දිවයින අද මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. අපි අරුණට යනවා ඉක්මනට කමතට ගිහිල්ලා බියර් හදන්න කුණු කොල්ලට රතු වී උස්සයි කියලා අද අරුණ පත්තරේ වාර්තා කරන යනු අම්පාර දිස්ත්‍රික්කයේ VS1 නෙලිම ආරම්භ කිරීමත් එක්ක බියර් නිෂ්පාදනය සඳහා රතු වී ලබා ගැනීමට සමාගමක් කටයුතු කරන බවට පැමිණිල්ලක් වෙළඳ අමාත්‍යාංශයට සහ පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබිලා තියෙනවා කියලා කියද්දී බන්දුල ගුණවර්ධන ඇමතුමා කියනවා අද මව්බිම වාර්තා කරනවා වැඩි මිලට සහල් විකුණන අයට බන්දුල කරන දේ කියලායි කියන්නේ. ඒ අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා කියලා බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. ජනතාව වෙනුවෙන් රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන පාලන මිලට වඩා සහල් විකිණීම ඒ සියලුම වෙළඳුන් හා වෙළඳ ආයතන වලට ලබන සතියේ ඉඳලා වැටලීම් කරනවා කියලා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා. ඒ අනුව පාරිභෝගික අධිකාරියට මේ බව දැනුම් දීලා තියෙනවලු. ඒ වැටලීම් කරන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා මව්බිම වාර්තා කරන්න. එතරතුරුත් එකම අපි ඉක්මනට බලන සූදානම් සමීර අද දවසේ විදේශ පුවත් මේ සිරස්තල විතරක් කියනනම් කාල වේලාව ඉක්මවලා ගිහින් තියෙන හින්දා දත්ත හිඟවීම නිසා අප්‍රිකාවට එන්නත ප්‍රමාදයි කියලා අද විශේෂයෙන්ම සිළුමිණ පුවත්පතේ සක්වලගල අතිරේකෙන් කියනවා. දත්ත හිඟවීම නිසා අප්‍රිකාවට එන්න ප්‍රමාදයි. මේ තොරතුරු ලැබෙන්නේ නැහැලු. අප්‍රිකාවේ ඔය අතරේ ඇමරිකාවෙන් කොටසක් හිමෙන් වැසෙයි කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. මේ ඇමරිකාවට දරුණු හිමපතනයක් මේ දවස්වල සිද්ධ වෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ හිමින් යට වෙලා කියලා සිළුමිණ පුවත්පතට ওই විදිහට සක්වලගල අතිරේකෙන් ලියන අතරදී නව ශ්‍රීලන්තයත් ලොක්ඩවුන් කළා කියලා වැඩිදුර තොරතුරු කියනවා. බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය හමුවීමත් සමග නව ශ්‍රීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරය වසා දැමීමට බලධාරීන් පියවර අරගෙන තියෙනවා. චමින්දවාස් දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පුහුණුකරුවවට පත් කරලා තියෙනවා. ඒකත් එක්ක ක්‍රිකට් ගැන අලුත් බලාපොරොත්තුවකින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉන්නේ ක්‍රීඩා ලෝලින්. මේ සමගින් අද වාර්තා කරනවා මව්බිම ක්‍රිකට් නිලවරණය ගැන නාමල්ගේ හෙළිදරව්ව කියලා. ඒ අනුව නාමල් රාජපක්ෂ ඇමතුමා කියලා තියෙනවා ක්‍රිකට් නිලවරණය ඇමතිවරයාගේ අභිමතය පරිදි වෙනස් කරන්න බැහැ කියලා එතුමා සඳහන් කරනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී ක්‍රිකට් මේ නිලවරණයෙන් පස්සේ දැවැන්ත වෙනසකට අරගෙන යන්න සූදානමක් තියෙනවා කියලා එතුමා කියන්නේ. අද දවසේ
අරුණ පිණිපලස කියන කතාවකට අපි අවධානය යොමු කරන්න සූදානම් ටැබ්ලොයිඩ් අතිරේකයන්ගෙන්. විශේෂම අපි දන්නවා පහුගිය කාලේ ලොකු අවධානයක් ඇති වුණා සමීර ඉන්දියාවේ බොහොම ජනප්‍රිය නළුවෙක් සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි නසාගත්ත ඔහුගේ මිතුරාත් දැන් සියදිවි හානි කරගෙන කියලා අද මේ විදිහට පිණිපලස ලියනවා. සුශාන්ත්ගේ මිතුරත් සියදිවි නසා ගනී, මරණයට හේතුව බිරිඳ සහ නැන්දම්මා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. මේ ජීවිතය ගැන කලකිරිලා සුශාන්ත්ගේ මිතුරා මේ ජනප්‍රිය සිනමා නළුවෙකු වන සංදීප් නහාර්ගේ මරණය පිළිබඳව පසුගිය සතියේ ඉන්දියාවේ වැඩි කතාබහක් ඇති වුණා. ඔහුත් ගෙලවැල්ලාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා කියලා අද පිණිපලස ඔය විදිහට කියනවා. කේ සුජීව ජනප්‍රිය ගායන ශිල්පිනියක් අද මීවිත පත්තරයේ තියෙනවා. ඇය ගැන ඇය බෞද්ධ දර්ශනයට අනුව මේ වෙද්දි ජීවත් වෙන්න කටයුතු කරලා තියෙනවා කියලයි මේ අනුව මීවිත අරගෙන එන්නේ මේ අතිරේකය තුල බුද්ධ වන්දනාව ගැන පොතක් ලියනවා ඉදිරියේදී මේ දෙමළ ජනතාව වෙනුවෙන් කියලා එතුමිය සඳහන් කරනවා. අපි දැක්ක පහුගිය කාලවකවානුව තුළ අන්‍යාගම් වැළඳගත් කලාකරුවන් පිළිබඳව දිගින් දිගටම වාර්තා කරනවා. ජනතාව ඒ සම්බන්ධ විවිධ චෝදනා අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මේ කතාව අද අලුත් ප්‍රවෘත්තියක් බවට පත්වෙයි. බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා කේ සුජීව කියලා තියෙන්නේ. අපි සූදානම් සමීර බොහොම ඉක්මනටම කාටුන් බලන්න. අපි තෝරගන්නේ සත්‍යගාරුණ පුවත්පතේ හසන්ත විජයනායකගේ හුරේරා කාටුනේ බලන්න මේ දේශපාලකතුමෙකුයි හුරේරායි කතාවක්. සමහර මැති ඇමතිවරු ජනතාව වෙනුවෙන් කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරලා කියලා ඔන්න දැන් මෙයා කියනවා වාහන පර්මිට් වගේ ඒවා ප්‍රතික්ෂේප කරන්න මැති ඇමතිවරුන්ට හිතෙන්නේ නැත්තේ ඇයි සර්? සමහර මැති ඇමතිවරු ජනතාව වෙනුවෙන් කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරලා කියලා කියනකොට අනිත් පැත්තට කියනවා වාහන පර්මිට් වගේ ඒවා ප්‍රතික්ෂේප කරන්න මැති ඇමතිවරුන්ට හිතෙන්නේ නැත්තේ ඇයි සර්? සිම්පල් මෑන් අද සිළුමිනේ තියෙන්නේ ඉඩික්ලින්ගේ කාටුන් එක අපි බලමු. මේ විදිහට දෙන්නෙක් අතර කතාවක්. එක්කෙනෙක් කියනවා කොවිඩ් වැක්සින් එක ගැහුවොත් අඩියක් ගහන්නත් හොඳ නැල්ලු, දුමක් අදින්නත් හොඳ නැල්ලු, අනෙක් ඒවත් හොඳ නැල්ලු කියලා කියද්දී අනිත් කෙනා කියනවා එහෙනම් ඒ ඉන්ජෙක්ෂන් එක ගහනවට වැඩිය හොඳයි මැරලා යන එක කියලා කොරෝනා ඇදිලා. ඔන්න එහෙම කියලා තියෙනවා. එහෙමත් හිතන සමහර අය ඇති කියලා තමයි මේ කාටුනේ අනුව අපිට කියන්න තියෙන්නේ. මේ ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ අදින තොප්පි කාටුනේ බලන්න මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමයි මේ තොප්පි විකුණන අපේ තොප්පි වෙළඳයි අතර කතාවක්ද කොහෙද මේ කියනවා විදගන්නේ නෑ කිව්ව අයත් විදගෙන බං, විදගන්නේ නෑ කිව්ව අයත් විදගෙන බං. මේ තොප්පිය අහනවා අනිත් පැත්තට ඒ අයගෙන් මට වැඩක් නෑ සර්, මට දැනගන්න ඕනේ ධම්මික විදගත්තද කියලා. ඇත්තටම ධම්මික මහත්තයා විදගත්තද? ලංකානිස් කාටුන් එක ලංකාදීප පත්තරේ තියෙන දෙන්නෙක් අතර කතාවක්. ඔන්න දේශපාලඥයෙක් ඉන්නවා ඇවිල්ලා මෙහෙම කියනවා ඔය එන්නතට නෑම අගුණද කියලා ඇහුවේ නැද්ද සර්? ඔය එන්නතට නෑම අගුණද කියලා ඇහුවේ නැද්ද සර්? මොකටද බං එහෙම අහන්නේ? වෙන වැඩවලදී වගේ සර්ලා එන්නත විද ගන්න ගිහිල්ලත් නාගණීවි කියලා හිතුණා ඒ හින්දා ඇහුවේ සර් කියලා ඔන්න කියලා තියෙනවා. මේ ලංකාදීප පුවත්පතේ පියාගේ කාටුනේ මේ කාටුනේ නම් කියවෙන්නේ අර සාමාන්‍ය මහ ජනතාව පැත්තක ඉඳද්දි පාර්ලිමේන්තුවට ඉන්ජෙක්ෂන් විදිනවයි කියලා. ඉතින් පාර්ලිමේන්තුවටත් හොඳ ඉන්ජෙක්ෂන් එකක් විද්දොත් හොඳ වැඩ කරගන්න ඉස්සරහට පුළුවන් වේ. ඉරිදා කවිය අපි මේ ලංකාදීපයෙන් උපුටා ගන්නවා. අද මේ විදිහට තියෙන්නේ හලලිය මැතිවරුණට එන්නත් ටික විදිනු දැක නොවිදපු ජනතාව ගැන දැන් තියෙන දුක, දහදුක් විඳින ගන්නට ජීවිතය රැක පුදුමයි මැතිවරුනි ඒ දුක නොයන එක කියලා ජනතාව පැත්තෙන් ඉරිදා කවිය මේ විදිහට ලියලා තියෙනවා. අපේ ඇමතිවරු ජනතාවගේ දුක හඳුනගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් අදට සතියක පත්තරමේන්තුව අවසන් කරන්න. ඔබට ජයග්‍රාහී සුබ නිරෝගී අනාගතයක් සතියක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ජය වේවා. අයබෝවන්.